ආයිබුවන් සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදා වෙලා තියෙන අලුත් මාසේ සැප්තැම්බර් මාසේ ඊයේ පළමු වෙනිදා වුණාට පොය දවසේ නිසා හමු වෙන්නට නොහැකි වුණා. හැබැයි පොය දවසේදී ඊටාම වැදගත් වටිනා වැඩසටහන් පෙළක්ම අපි ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා. දුලපිටිය ප්‍රදර්ශනාරාම විහාරස්ථානයේ සිට අපි හිතනවා ඒ වැඩසටහන් එක්ක ඔබ එක්කාසු වන්නට ඇති විවිධ ධර්ම දේශනා ආදී ඉතාම වැදගත් හරවත් වැඩසටහන් පෙළක් අපි මේ පුන් පොහොය දවස නිමිත්තෙන් ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කළා. අද දෙවැනිදාව මේ උදා වෙලා තියෙන සැප්තැම්බර් මාසේ පතරෙන් හමුවන එම නැත්නම් සියත මෝනි ෂෝ එකෙන් මුණ ගැසෙන සැප්තැම්බරේ මුල්ම දවස. අද දවසට අදාළ මොනවාද ජාතික පුවත්පත්වල තියෙන්නේ කියලා අපි දැන් විමසා බලන්නට ලෑස්ති. ඒ ආරම්භ කරන්න මම හිතුවා දිවයින පුවත්පතෙන්. දිවයින මුල් පුවත වාර්තා කරනවා විස්ස සංශෝධන කෙටුම්පත අද කැබිනට් හමුවට ඊයේ නීතිපති නිරීක්ෂණයට යොමු කරයි කියලත් තවදුරටත් සඳහන් වෙනවා. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. පත්‍ර කීපෙම වගේ යම් යම් වාර්තා අපිට දකින්නට ලැබෙනවා. අද මව්බිම පුවත්පතේ තියෙනවා 20 අද කැබිනට් එකට එන බව. අනෙක් පත්‍රවලත් ඊටම කෙටියෙන් එම නැත්නම් සිරස්තලයේ පමණක් මුල් පිටුවට ඇවිත් තිබෙනවා මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව. ඒ අනුව අපිට බලා ගන්නට පුළුවන් දැනට කියවෙන ආකාරයට රාජ්‍ය නියෝජනය කරන යම් යම් පාර්ශ්ව සඳහන් කරන්නේ ජනාධිපති දුරය පිළිබඳව ගත්තහම දුර කාලය සහ වාර ගණන පිළිබඳව වෙනසක් සිදු නොවන බව තමයි එහි දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඒ හැරුණු කොට තිබෙන සුවිශේෂතා මොනවාද කියන එක තමයි අපිත් අවධානයෙන් ඉන්නේ. දැනට කියන්නේ මේ රාජ්‍ය පාලනයට තිබෙන අවහිරතා ගැටලු ඉවත් කර ගැනීම සිදු වෙලා තිබෙනවා කියන එක මේ 19 වෙනි සංශෝධනයෙන් වසර 40කට 44කට පමණ පසු ලංකාවට මේ රාජ්‍ය පාලනය පහසු කරවන ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙන එන බව රාජ්‍ය නියෝජනය කරන මැති ඇමතිවරුන් ප්‍රකාශ කරනවා. එහෙම පසුබිමක අපි බලාපොරොත්තු වෙන ඉන්නවා ඉදිරි 20 වෙනි සංශෝධනයේ කැබිනට්ටුවට ඉදිරිපත් වුණායින් පස්සේ පාර්ලිමේන්තුවට ගෙනීමට නියමිතව තිබෙනවා. වාද විවාද සිදු වේවි පාර්ලිමේන්තුව තුළ. ඒ වගේම තමයි මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර නොවැම්බර් මාසයේ අගවන විට මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජී.එල්.පී. සමාජ්‍යවරයාත් පහුගියදා ප්‍රකාශ කළා. අයවැයට පෙර 20 සංශෝධනය පාර්ලිමේන්තු වෙන බව තමයි දැනට කියන්නේ. සදා රාජ්‍යය සූදානම් වෙමින් සිටින බව. අපි ඒ පිළිබඳ යම් සුවිශේෂ පුවතක් තිබුණොත් ඉදිරියේදී උපුටා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගමන් අපි වෙනත් කාරණා වලටත් අවධානය දෙන්නට ඕනේ. අද මව්බිම පුවත්පතේ තිබෙන මෙන්න මේ පුවත් වාර්තාවට ඒ නිසා අවධානය දෙන්නට මාස්තුව මේ ප්‍රධාන පුවතම නොවේ. නමුත් මුල් පිටු වාර්තාවක්. අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට අද සිට රැකියා සන්තෝසම් අල්ලස් දීම තහනම්. අඩු ආදායම්ලාභී පවුල් තෝරා බේරාගෙන ඒ අයට රැකියා ලබා දීම සාමාන්‍ය පෙළට පහළ අධ්‍යාපන සුදුසුකම් ඇති අය තෝරාගෙන ඒ අයට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලට අවධානය යොමුනේ ජනාධිපති පදවියට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් එක්ක. නමුත් මැතිවරණයත් එක්ක කටයුතු අර උපාධිධාරීන්ට රැකියා දීම වගේම නවතා දමන්නට සුදුනා මැතිවරණ කොමිසමේ නිර්දේශයත් එක්ක කෙසේ වෙතත් ඒ කටයුතු ආරම්භ වෙන බව කියද්දී විශේෂයෙන් ජනාධිපතිවරයාගේ රුව සහිතවම වාර්තා කරනවා අල්ලස් සන්තෝසම් දෙන්න බෑ මේ රැකියා ටික ගන්න. සහ ඉන් අනතුරු මේ ලැබෙන අයට මේ රැකියා ලැබෙන අයට ඉන් පස්සේ කාලයේදී මොනවද සිද්ධ වෙන්නේ මොනවද ලැබෙන වරප්‍රසාද ඉදිරි කාලයේදී කියන එක පිළිබඳවත් යම් යම් තොරතුරු වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අද අරුණ පුවත්පත මුල් පුවත විදිහටම වාර්තා කරනවා අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් අද ලැබෙන රස්සා ගන්න කිසිම අල්ලසක් දෙන්න එපා ජනපති කියයි කියලායි සඳහන් කරන්නේ. මේ රැකියා ලැබිය යුතු අයට ලැබිය යුතු පවුල් වලටම ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් නිලධාරීන් ජනාධිපතිවරයා විසින් දැනුම්පත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ යුතුකම වගකීම වෙන්නේ සමුක පරීක්ෂණ වලින් තේරීපත් වූ සුදුසුකම් ලත් අයට පමණක් මේ රැකියා ලබා දීම. ඒ සඳහා කිසිම අල්ලසකට දූෂණයකට වංචාවකට යට නොවන ලෙසත් ඒවා ලබා දෙන්නට කටයුතු නොකරන ලෙසත් යලිත් අවධාරණය කරන මේ පුවත අපි ඔබට නැවත නැවතත් ඉදිරිපත් කරන්නේ
රැකියාවක් ලබා ගැනීම සඳහා මහා බලාපොරොත්තුවක් මෙවැනි තත්ත්වයක ඉන්න කෙනෙකුගේ ඒ ඊටාම සුවිශේෂ අවස්ථාවක් එවැනි කෙනෙකුට ලැබෙන. හැබැයි ඒ සඳහා කිසිම අල්ලසක් දීමට අවශ්‍ය නැති බව යලි අවධාරණය කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඊයේ ජනාධිපතිවරයා මුණ ගැසුණා දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරු. ඔවුන් හරහා තමයි ප්‍රදේශයේ වෙනත් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සිදුවන්නේ. ඒ පිළිබඳව සාකච්ඡාවේදී වඩාත් අවධානයට ලක් කෙරුණා අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සමග එකට සම්බන්ධ වෙමින් මේ දිස්ත්‍රික්ක සංවර්ධන කිරීම සඳහා විශේෂයෙන් දැනට බාගෙට කරලා නවත්තලා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා එහෙම නැත්නම් ඒවා වෙනසකට බඳුන් කළ යුතු නම් මේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වගකීම මේ සංවර්ධන කමිටු සභාපතිවරුන්ට පැවරෙනවා. ඒ තුළ අපි දකින තවත් සුවිශේෂත්වයක් තිබෙන බොහෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු නවකයින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණු කිහිප දෙනෙකුම ඒ අතරේ ඉන්නවා. ඒ අතරේ දිවයින පුවත්පතත් අද පත්තර කීපයකුත් වාර්තා කරනවා ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ තවත් සුවිශේෂ නිවේදනයක් පෞද්ගලික උත්සව සඳහා ඇරයුම් කරන්න එපා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කියලා. ජනාධිපතිවරයා කියන කාරණාව තමයි රට වෙනුවෙන් තමන් කාර්යබහුලයි කියන එක. රට වෙනුවෙන් බිසි කියලා අපි සමහරලාට දකින්න ආයතන ප්‍රධානීන්ගේ දොරේ ගහලා තියෙනවා බිසි කියලා. බාධා කරන්න එපා කියලා. ජනාධිපතිවරයා කියනවා තමන් රට වෙනුවෙන් කාර්යබහුලයි. ඉතින් ඒ නිසා තමන්ට බැහැ පෞද්ගලික උත්සව, විශේෂයෙන් විවාහ මංගල්‍ය උත්සව, වෙනත් කටයුතු වලට සහභාගී වෙන්න ඒ වෙලාව රටේ සංවර්ධනය ජනතාවගේ අභිවෘද්ධිය සඳහා යොදවන්නට තමන්ට තිබෙන බව එතුමා අවධාරණය කරනවා. අපිට මේ කාරණාවත් එක්ක මතකයට නැගෙනවා ජනාධිපති පදවියට පත්වීමෙන් පස්සේ එතුමා ගත්තු පළමු ක්‍රියාමාර්ගයක් තමයි රාජ්‍ය ආයතන තුල ජනාධිපති රුව ප්‍රදර්ශනය නවත්වන ලෙස කර ඉල්ලීම. රාජ්‍ය ලාංඡනයේ පමණයි සෑම රාජ්‍ය ආයතනයකම ඉල්ලා තැබිය යුත්තේ. ඒ හැරුණකොට රාජ්‍ය නායකයාගේ රුව අවශ්‍ය නොමැති බව ඔහු සඳහන් කළා. ඒ වගේම ඉන්පසු මහමැතිවරණයේදීත් ජනාධිපතිවරයා දැඩිව ඉල්ලා සිටි කාරණාවක් තමයි එක් කාර්යාලවල ඡන්ද කාර්යාලවල තමන්ගේ රුව ප්‍රදර්ශනය නොකරන ලෙස සහ පත්‍රිකා මේ ආදියට තමන්ගේ රුව භාවිත නොකරන ලෙස එතුමා බොහොම උවමනාවෙන් කාරුණිකව ඉල්ලා සිටියා. දැන් එතුමා කියනවා පෞද්ගලික උත්සව සඳහා ආරාධනා කරන්නට එපා. ඒ වෙලාව රට වෙනුවෙන් යොදවන්න තමන්ට තියෙනවා කියලා. මේ කාරණාවත් සහිතව තවදුරටත් එතුමා මොනවද ඊයේ දවසේ කිව්වේ කියන එක බලන්න අපිට තිබෙනවා ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු වාර්තාවක්. මේ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය වාර්තාවක් බව අවධාරණය කරමින් මා සූදානම් මේ ඔබට පෙන්වන්නේ. කම පිටුදකමින් අඩු ආදායම් ලාභීන්ට රැකියා ප්‍රදානය කිරීම හෙට දිනෙන් ආරම්භ වෙනවා. ඒ අනුව දිලිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීම මෙහිදී සිදුවනවා. අඩු ආදායම් ලාභී සහ නිපුණතාවයක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි. මාස 6ක අඛණ්ඩ පුහුණු කාලය තුල මාසයකට රුපියල් 22500ක දීමනාවක් හිමිවන අතර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප්‍රදේශය තුල රජය අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන බඩු රුපියල් 35000ක හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව හිමි වෙනවා. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සැපරීමෙන් අනතුරුව රජයේ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කීමටද ඔවුන්ට හැකියාවක් පවතින බවයි ජනාධිපති මාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ. මේ අතර බේරේවැව ඉදිරිපිට ඉදිකරමින් පවතින ඇල්ටයර් නිවාසික සහ වාණිජ්‍ය ගොඩනැගිල්ල ඊයේ පසුබරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම ගොඩනැගිල්ලේ බිම්මහල වර්ග අඩි 40000ක් වන අතර අධි සුඛෝපභෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්. මෙවැනි ඉදිකිරීම් සංචාරක ආකර්ෂණයට හේතු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මේ අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් ඇඳපා තිබුණා. හුඟක් ජනතාව ගේන ප්‍රශ්න දැන් පුද්ගලික ප්‍රශ්න බොහොම අඩුයි. වැඩි වශයෙන්ම තියෙන්නේ සරල පොදු ප්‍රශ්න. පුද්ගලික ප්‍රශ්න බොහොම අඩුයි. මේවා අයිඩෙන්ටිෆයි කරලා හඳුනාගෙන විසඳුම් ගෙනෙන්නට ක්‍රියා කිරීම තමයි
තමුන්නාන්සලාට විශාල වශයෙන්ම තියෙන්නේ. ඉතින් මේවා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන්නට ඕන කාර්යක්ෂම ලෙස. විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අපි ඉදිරිපත් කර ප්‍රතිපත්තියේදී විශේෂයෙන්ම ජාතික ආර්ථික ගොඩනංවන්නත් ජාතික කර්මාන්ත ගොඩනංවන්න ඒ වගේම වැවිලි කර්මාන්තය කෘෂි කර්මාන්තය පිළිබඳව තමයි අපි වඩාත් අවධානයක් යොමු කරේ. ජනාධිපතිවරයා බොහොම හොඳින් අවධාරණය කරනවා තමුන්නාන්සලාට තිබෙන කාර්යභාරය තමයි රාජ්‍ය යාන්ත්‍රණය සමග සම්බන්ධ වෙමින් මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික් සංවර්ධනය සැලසීම තමයි කාර්ය කියන එක. එතකොට ආයතන සහ නිලධාරීන් රජයේ මේ ක්‍රියාදාමයට සම්බන්ධ කර ගැනීම ඒ දිස්ත්‍රික් සභාපතිවරුන්ට පැවරෙන ප්‍රමුඛ කාරණාවක් බවට පත් වෙනවා. ඊයේ පැවති හමුවකදී ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම මේ වගේම ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කළ පුටා ගැනීමක්. අද ප්‍රදේශ රැසකට ගිගුරුම් වැසි කියලා පුවතකුත් අද දිවයින පුවත්පතේ සඳහන් වෙලා තියෙද්දී රාත්‍රියේ ඉඳලා කොළඹ බොහෝ ප්‍රදේශවලට දැඩි වැසි සහිත තත්ත්වයක් අපට දකින්නට ලැබුණා. අනෙකුත් ප්‍රදේශවලත් තත්ත්වය ඇතැම් වෙලාවට මේ හා සමාන බව තමයි දැනගන්න තිබෙන්නේ. අද දවසේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. මේ එක්කම බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පිළිබඳවත් පුවත් වාර්තා තිබෙනවා. ගිගුරුම් සහිත වැසි අද දවසෙත් බොහෝ ප්‍රදේශවලට ඇදහැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙන නිවේදනයට අදාළ පුවත් වාර්තා වෙත. ඒ වගේම ඊයේ දිනෙත් විවිධ ප්‍රදේශවලට මේ සුළඟ නිසා ඊයේ සහ පෙරේදා දිනවලදී සුළඟින් දැඩි යම් බලපෑම් එල්ල වූ බවත් මේ ආදී තොරතුරු කිහිපයක් තිබෙනවා. ඒ ආශ්‍රිත පුවත් වාර්තාවක් තිබෙනවා. අපි එය නරඹලෙමු. අපි ඒ පුවත් වාර්තාව සූදානම් වනතුරුවේටම යම් එකසු කිරීමක් කරන්නටත් කැමති වියලි කාලගුණ තත්ත්වය. දැන් එක පැත්තකින් වැස්ස පිළිබඳව මෙහෙම කතා කරනවා වගේම වියලි කාලගුණ තත්ත්වය නිසා මේ ජලාශ සිඳී යාම 38ක 39ක එම නැත්නම් 40ට ආසන්න ප්‍රමාණයකට ජලාශවල ජලධාරිතාව පහළ බැසීමත් එක්ක බොහෝ ජල විදුලි උත්පාදනය කරන ජලාශ ආශ්‍රිත ජල මට්ටම පහළ යාමත් එක්ක විදුලි සැපයුමටත් ඉදිරියේදී යම් යම් බාධා ඇතිවිය හැකි බව ඒ වගේම ජල සැපයුමට යම් යම් බාධා ඇතිවිය හැකි බවට දැන් ඉගිපළ වෙමින් තිබෙනවා. අපි බලමු මේ වාර්තාව තුළ ඒවත් අඩංගුද නැද්ද කියන එක පිළිබඳව. කෙසේ හෝ වේවා මේ අයහපත් කාලගුණය පිළිබඳව සැකසුණු වාර්තාව දැන් අපි බලමු. දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම හෙට දිනේදී දිවයිනේ ඌව නැගෙනහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වල බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. මේ අතර පැවති නියන් තත්ත්වය අවසන් කරමින් වවුනියාව ප්‍රදේශයට ඇදවැටුණු වර්ෂාවත් සමග හටගත් සුළං තත්ත්වයේ හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නිවාසවලට හානි සිදු ඇති බව වාර්තා වනවා. ප්‍රදේශවාසීන් සඳහන් කළේ සුළං තත්ත්වයේ හේතුවෙන් ගණේශපුරම් ප්‍රදේශයේ නිවාස 34ක් සහ වවුනියාව සමයපුරම් ප්‍රදේශයේ නිවාස 4කට හානි සිදු ඇති බවයි. එමෙන්ම මින්නේරිය යායහත ප්‍රදේශයේ කුඹුරක අස්වනු නෙළමින් සිටි අමුසැමි යුවලකට අකුණුසර වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරට පත් යුවල ජයන්තිපුර රෝහලට රැගෙන ගොස් තිබෙන අතර එහිදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මහියංගන රිදීමාලියද ප්‍රදේශයට ඊයේ සවස් කාලයේ ඇදහැරුණු උදාරානිපාත වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන 3ක නිවාස 30කට සහ කුඩා ව්‍යාපාරික ස්ථාන 2කට හානි සිදු වී තිබෙනවා. රිදීමාලියද ප්‍රාදේශීය සභාවේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වන ලක්මාලි අත්තනායක මහත්මිය සඳහන් කර ඇත්තේ අපීමට කඩිනම් වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි. මේ අතර ගාල්ල ප්‍රදේශයේ නගර කිහිපයක්ද අද පැවති ධාරානිපාත වර්ෂාවෙන් යට වී තිබෙනවා. මේ අතර ඉකුත් අගෝස්තු මාස 28 වෙනිදායින් ආරම්භ වූ ඉර මුදුන්වීම මේ මාස 7 වෙනිදා දක්වා දිවයිනට බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට පවතින වියලි කාලගුණක තත්ත්වයේ හේතුවෙන් පානීය ජලය ලබා දීම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.
අපි ඒ වාර්තාව හොඳින් බලාගෙන හිටියා. ඒ ඇසුරින් ඔබට කරන්න තිබෙන මතක් කිරීම තමයි ජලය පරිභෝජනය, විදුලිය පරිභෝජනය අපි පුළුවන් තරම් අර පිරිමැස්මෙන් කරන තරමට අනාගතයේ කපාදු වලින් තොරව පවත්වාගෙන යන්නට දැඩි පිටිවහලක් වේවි. එක පැත්තකින් පර්සකට සාක්කුවට වාසියකුත් තියෙනවා ඒ තුළ. හොඳයි අපි ඉදිරියට ගමන් කරමු අනිකුත් පුවත් වාර්තා සමග. අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දැක්වෙන්නේ ප්‍රේමලාල්ගේ මන්ත්‍රී ධුරය නැති කරන්න නීතිපතිට බෑ. කතානායක ලෙස ජනතා පරමාධිපත්‍ය රැකීමට මා බැඳී සිටිනවා. මා පිළිපදින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පමණයි කියලා කතානායකවරයා කරන ප්‍රකාශයක් අද මව්බිම පුවත්පත වාර්තා කර තිබියදී මේ මන්ත්‍රී ධුරය පිළිබඳ ගැටලුව දිග්ගැසෙන පාටක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අතර දිවයින අද වාර්තා කරනවා ප්‍රේමලාල්ට පුටුව අහිමි වුණොත් සුදුස්සා තෝරන්නේ කුසපත් ඇදීමෙන්. මේ මැතිවරණ කොමිසම උපුටා දක්වමින් තමයි වාර්තා කරන්නේ දිවයින පුවත්පත කුසපත් ඇදීමකට යාමට සිදුවීම පිළිබඳව. ඒකට හේතුවත් අපි කියවා බලමු. මේ තියෙන්නේ අද දිවයින 4 වෙනි පිටුවේ ඒ සම්බන්ධ වැඩිදුර විස්තරය. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාපලයිස්තුවේ මීළඟට සිටින සනීරෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර යන අපේක්ෂකයන් දෙදෙනාම මනාප 53261 බැගින් සමාන ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබීම කියන කාරණාව. මේ ගැන කතා බහට පහුගිය කාලේ ලක් වුණා. දැන් මෙතුමාට මන්ත්‍රී ධුරය අහිමි වෙනවා නම් මීළඟට එන්නේ කවුද කියලා විමසා බැලීමේදී දෙන්නෙක්ම එකම ගාන අරගෙන තිබීම පිළිබඳව කුසපත් ඇදීමකට යාමට සිදුවන බව තමයි කොමිසම සඳහන් කරන්නේ. ඔබට පේනවා ඇති ඔබේ එක් ඡන්දයේත් වටිනාකම වැදගත්කම කතරම්ද කියන එක මෙවැනි අවස්ථාවලදී තමයි ඒ වඩාත් හොඳින් ගම්බෙ වෙන්නේ. ඒ අතරේ දිවයින පුවත්පත ඇසුරින් අපි මෙන්න මේ වාර්තාවටත් අවධානය දෙනවා. අද සිට සියලු පාසල් සාමාන්‍ය පරිදි වැඩ. පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වුණාට 6 ඉඳලා 13 ශ්‍රේණි දක්වා තමයි අධ්‍යයන කටයුතු සෑම ශ්‍රේණියකම අද ඉඳලා ආරම්භ වෙන්නේ. 8 වෙනි ඉඳලා තමයි ප්‍රාථමික අංශයේ 1 වසර ඉඳලා 5 වසර දක්වාත් පන්ති සහිතව සම්පූර්ණයෙන්ම ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. අද ඒ අනුව 6 වසරෙන් උඩ සෑම දරුවෙකුටම පාසල් යාමේ අවස්ථාව නැවත වතාවක් එක දිගට පාසල් යාමේ අවස්ථාව උදා වන බව අපි සඳහන් කරන්න ඕනි. සුවිශේෂ තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවුණු තින අපි ප්‍රාර්ථනා කරමු එවැනි තත්ත්වයකට රටපත් නොවේවා කියලා. නමුත් දැනටත් අපි ඉන්නේ අවදානම් සහගත තත්වයක. මේ පිළිබඳවත් ඊයේත් යුද හමුදාපතිවරයා ඒ වගේම සෞඛ්‍යාංශයේ ඉහළ නිලධාරීන් රටේ ජනතාවගේ අවධානය යොමු කරන අපට යම් යම් අවස්ථාවලදී දකින්නට ලැබුණා මේ ලංකාව කොවිඩ් වසංගතයේ තුරන් කළ රටක් විදියට හිතමින් ඇතමුන් කටයුතු කරන්නට පෙළඹීම මොනතරම් බරපතලද කියන එක විශේෂ යුද හමුදාපතිවරයා මතු කරනවා. මෙහිදී තමන් ඇතුළු කණ්ඩායම අතිශය පරිශ්‍රමයක් දරා මේ කරගත්තු පාලනය ගිලිහි යන්නට ඉඩ දෙන්න එපා කියලා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇතරේ විශාල ප්‍රමාණයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඊයේ පෙරේදා දිනවල ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන ලැබුවා. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් මුණ ගැස්සෙනවා දැන් COVID-19 ආසාදිතයිනුත්. ඒ අය නිසා දැනට රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව රාත්‍රිය වන විට 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ හැරුණාම 3000 ඉක්මවන ප්‍රමාණයක් මේ වන විට රෝගීන් වාර්තා වෙනවා. අපිට කිසිසේත් අමතක කරන්නට බෑ ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව දින 2-3කට පෙර ආතුව වාර්තා වෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. එහෙම තත්වයක ලංකාවේ අපිට මුකුත් නෑ වගේ ජීවත් වෙන්න බැරි බව අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා අර අමතකව යන මූලික සෞඛ්‍ය පුරුදු මුඛ ආවරණ පැළඳීම, ඊළඟට දෑත් නිතර පිරිසිදු කර ගැනීම, සබන් හෝ දියර යොදා පිරිසිදු කර ගැනීම, ඒ වගේම Taman සිටින ස්ථාන පිරිසිදු කර ගැනීම, දුරස්ථ භාවය රඳවා ගැනීම, මේ ආදී මූලික සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමේ වැදගත්කම තවදුරටත් පවතින බවත් අවධාරණය කරන්න ඕන. ඔය අතරේ මා දැක්කා යම් පුවත් වාර්තාවක් තිබෙනවා කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව කොවිඩ් මර්ධනය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු වෙලා තිනවා. අද අරුණ පුවත්පත මාර කලින් කිව්වා කාරණාවට අදාළ වාර්තාවක් ගෙනෙනවා. පැය 36ට කොවිඩ් රෝගීන් 70ක් හමු වෙලා තිබෙනවා කියලා. මේ සියලු දෙනාම වගේ විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ව ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණයට බඳුන් කරනවා. ගුවන්තොටුපළ මාර සඳහන් කරමින් සිටි ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ කිරීම තවදුරටත් වැඩි කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන ගැනීමටත් සෞඛ්‍යාංශ රජය මගින් කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් ගුවන්තොටුපළේදීම
ඔවුන් ආසාදිතින් බව හඳුනා ගැනීමත් එක්ක ඔවුන්ව හැකි විගස නිරෝධායන කටයුතු සඳහා දළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට තමයි පියවර ගන්න. ඒ නිසායි කියලා ලංකාවේ විදේශගත වෙන්න ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම නවත්වන්නටත් රාජ්‍ය කටයුතු කර නැති බවත් අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඒ සමග අපි අවධානය යොමු කරලා බලමු තවදුරටත් තිබෙන අනෙකුත් වාර්තා මොනවද කියලා. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දැක්වෙනවා රේගුවේ ඇසවසා කෝටි ගණනක වාහන ගෙන්වූ ජාවාරමක් හෙළිවෙයි. සැක දෙනෙක් අත්අඩංගුවට ප්‍රධානියා අල්ලන්න මෙහෙයුම් කියලා තමයි සඳහන් වෙන්නේ. මම දැක්ක තවත් පුවත් වාර්තාවක මේ පිළිබඳව තියෙනවා මේ මව්බිම පුවත්පතේ අමතර කොටස් ගෙන මුවාවෙන් කෝටි 10ක වාහන හොරෙන් ගෙන්නලා කියලයි එහි සඳහන් වෙන්නේ. වාහන ආනයනය ඉදිරියට සීමා කිරීමට රජයක් තීරණයක් අරගෙන තිබෙන වෙලාවක පහුගිය කාලයේ වෙච්ච සිද්ධියක් පිළිබඳව තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඔය අතරේ අද ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ පාතාලයන්ගේ කෝටි 400ක ඉඩම් 12ක් සැපකාර් 26ක් තහනම් කියන පුවතයි. මේ හැරුණු කොට තවත් බොහෝ කාරණා තිබෙනවා මේ පාතාලයෝ එම නැත්නම් මද්‍රව්‍ය චාවාරමුන්ට සම්බන්ධ අද මව්බිම පුවත්පතේ අපි දකිනවා බැංකු ගිණුමේ කෝටි 6ක සල්ලි සමග ජා ඇල මහජාවාරමා කුඩුරුවන් අත්අඩංගුවට කියලා. ඒ වගේම තවත් පුවත් වාර්තාවක් එම පුවත්පතේම අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා කංචිපානිගේ තවත් සගයෙක් බඩුත් එක්ක මාට්ටු කියලයි එහි සඳහන් වෙන්නේ. අපි බලමු අනෙක් පුවත්පත්වලත් යම් යම් වාර්තා තිබෙනවාද කියලා මේ මද්‍රව්‍යම නැත්නම් පාතාල කල්ලි සම්බන්ධව කළ අත්අඩංගුවට ගැනීම වැටලීම් පිළිබඳව අපට අරුණ පුවත්පත අපි බලමු එහි යම් වාර්තාවක් තිබෙනවාද කියන එක. කෙසේ වෙතත් වෙන වෙනම පුවත් වාර්තා නොතිබුණාට වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ මේ වැටලීම් පිළිබඳව සහ මේ අත්පත් කර ගන්නා දේපල මේ සොයා ගන්නා දේපල වලට මොනවද වෙන්නේ කියන කාරණාව පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළා. පුවත් වාර්තාවක් තිබෙනවා අප සතුව ඒ නරඹලා අපි විරාමයකට ගොසින් නැවත හමු වෙමු පත්තරේ. විවිධ අපරාධ කල්ලි ඔවුන් විසින් සිදු කරන අපරාධ වලින් උපයාගත් වත්කම් තහනම් කිරීම රාජසන්තක කිරීම එසේත් නැත්නම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඒ වත්කම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේ වන විටත් වෙනම ඒකකයක් ස්ථාපිත කරලා තිබෙන්නේ. මේ පසුගිය අගෝස්තු මාසය තුලදී 19/17 දරන දුරකථන අංකයට තොරතුරු 671ක් ලැබිලා තිබෙනවා. මේ 19/97 දරන දුරකථන අංකයට අපි අපේක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ සහ වෙනත් දූෂණ වැරදි පිළිබඳ තොරතුරුයි. එවන විට තොරතුරු 3800කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ බස්නාහිර පළාත තුල පසුගිය මාස දෙකක කාලය තුල ජුලි සහ අගෝස්තු සුවිශේෂී මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදු කරනු ලැබුවා. එහිදී මේ අපරාධකරුවන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයාගත් වත්කම් විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත තුල ඒ පොලිස් නිලධාරීන් සමත් වුණා. ඒ අනුව ඉඩම් දේපල 12ක් අනාවරණය කරගෙන තිබෙනවා මේ වන විට. ඒ ඉඩම් දේපල 12හි ප්‍රමාණය පර්චස් 900ක් පමණ වෙනවා. රුපියල් මිලියන 4000කට වඩා වටිනා වත්කම් සුඛෝපභෝගී මෝටර් රථ 12ක්, ත්‍රිරෝද රථ 7ක් සහ යතුරු පැදි 7ක් මේ වන විට පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අදාළ නෛතික ප්‍රතිපාදන අනුව රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් 102ක් අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබිලා තිබෙනවා. මේ බැංකු ගිණුම් 102 තුල රුපියල් මිලියන 2600කට අධික මුදලක් සංසරණය වෙලා තිබෙනවා. ඒ වගේම ඒ බැංකු ගිණුම් වල මේ වන විටත් තිබෙන රුපියල් මිලියන 96ක මුදලක් තහනම් කිරීම සඳහා පියවර අරගෙන තිබෙනවා. විවිධ අපරාධ වලට සම්බන්ධ තැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට ඔබ දන්නවා විදේශයන්හි සැඟවී සිටිනවා. එලෙස විදේශයන්හි සැඟවී සිටින අපේ අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන අපරාධ කල්ලි සමාජිකයන් 14 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට පසුගිය මාස දෙකක කාලය තුලදී රතු නිවේදන ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. මුල් අවධානය යොමු කරන්න දිවයින පුවත්පතේ තිබෙන පුවත් වාර්තාවක් වෙත ජාතිය අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටිනවා. 69 වෙනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීගෙන් නිවේදනයක් කියලා මේ පොතේ තවදුරටත් සඳහන් වෙනවා. අදට එදිලා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් තමයි අපට එලෙස දකින්නට ලැබෙන්නේ.
එතුමාට මේ තනතුරක් ලබා දීම පිළිබඳ කාරණාවත් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා. පසුගියදා අප දැක්කා දයසිරි ජයසේකර මහලේකම්තුමා ප්‍රකාශ කරනවා මේ එතුමා හෝ එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් තනතුරක් ඉල්ලා නොසිටි බවත් අග්‍රාමාත්‍යවරයා වෙන තනතුරක් ලබා දීම පිළිබඳව යම් අදහසක සිටින බව තමයි Tamanට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙන්නේ කියලයි ඔහු එහිදී අදහස් දක්වා සිටියේ. අපි අතරේ තවදුරටත් තිබෙන වාර්තා වෙත අවධානය දෙමු. දිවයින පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා වෙත අපි කලින් අවධානය යොමු කර අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව දැන් දිවයින පුවත්පතේ සඳහන් වෙන උපාධිධාරීන් 50000කට පත්වීම් ලබා දීමත් අද සිදු වෙනවා කියන එක. මේක කලින් ඉඳලම සැප්තැම්බර් 2 වෙනිදා මේ කටයුතු සිදු වෙන බව සඳහන් කොට තිබුණා. ඒ වගේම අද දිවයින පුවත්පතේ ගැන වැඩිදුරටත් වාර්තාවක් අද දවසේ ගෙනවිත් තිබෙනවා. ලිංගික අල්ලස් සිල්ලු පානදුර දකුණ IPගේ වැඩ තහනම් මද්‍රව්‍ය වැරැද්දක් සම්බන්ධයෙන් Tamanගේ සහෝදරයා වෙනුවෙන් කතා කරපු සහෝදරියකට ගෙන් ලිංගික අල්ලස් සිල්ලීම පිළිබඳ චෝදනාවක් තමයි මේ තිබෙන්නේ. පානදුර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානයේ සටහන් කරනවා කියලා. ඒ වගේම Tamanගේ නිර්වත් දර්ශන මේ කාන්තාවට ඉමු තාක්ෂණය ඔස්සේ යවූ බවටත් ඔහුට චෝදනා තිබෙනවා. මේ පිළිබඳව බාස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලු තෙන්නකෝන් මහතා සඳහන් කරනවා මේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා තවත් කෙනෙක් මෙවැනි වරදක් නොකිරීමට වග බලා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් විදිහට මේ පුද්ගලයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව තමයි පරිමාකාර නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක තමයි තෙන්නකෝන් මහතා තවදුරටත් මේ පිළිබඳව සඳහන් කර සිටියේ. අපි දිවයින පුවත්පතෙන් නෙමු අනෙක් පුවත්පත් වෙත මව්බිම පුවත්පතට අපි මීළඟ අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තුව. ඒ සඳහන් වෙනවා අපි දැනට උපුටාගත්තු වාර්තා කීපයකුත් ඒ හැරුණු කොට දුම්රිය රියදුරෝ තීරණය වෙනස් කරති කියන පුවත. මේ චීන දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා ඒ බලවේග කට්ටල දහවනය කිරීම සඳහා මින් ඉදිරියට එක් නොවීමට රියදුරු කටයුතු කිරීම පිළිබඳ වාර්තාවක් අපට කලින් කියවන්නට ලැබෙනවා. මේ පිළිබඳව ගැටලුව මතුවන්නේ ඒවා තිබෙන තාක්ෂණික දෝෂ පිළිබඳව මේ රියදුරන් කාලයක ඉඳලා ඒව निराකරණය කර දෙන්න ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාර නොලැබීමත් එක්ක ඔවුන් සේවය නිවත්වන්නට තීරණය කරනවා. හැබැයි ඇමතිවරයා එක්ක තිබෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණය වෙනස් වූ බවක් කියනවා. අපිට බලන්න පුළුවන් මේ පිළිබඳ පුවත් වාර්තාවකුත් තිබෙන නිසා ඒ තුළ මොනවද තවදුරටත් අඩංගු වන්නේ කියලා. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වාර්තාවක් බව මතක තබාගෙන අපි නරඹමු. මැදිරි සහිත දුම්රියන් ධාවනයේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රියන් ධාවනය නොකිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම දුම්රිය මැදිරි 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර මේ වන විට මැදිරි 100ක් පමණ මෙරට පවතිනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ එම දුම්රිය ආනයනය කළ කාලය තුල සිට මෙලෙස හටගන්නා තිරිංග දෝෂ නිවැරදි නොකර කිසියම් අනතුරක් සිදු වූ විට එම වර්ධ එන්ජින් රියදුරන්ට එල්ල කිරීමට කළමනාකාරීත්වය කටයුතු කරන බවයි. අනුව ඊට විරෝධය පළ කිරීමට සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සමග පෙර ඇති කරගත් එකඟතාවයන්ට කටයුතු නොකිරීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රියන් ධාවනයෙන් ඉවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා. චීන මැදිරි සහිත දුම්රියන් ධාවනයෙන් ඉවත් වුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා කලින් ඇති කරගත් එකඟතාවය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පළ කළා. මේ සම්බන්ධයෙන් ඇමතුමා මැදිහත් වෙලා ඒ එකඟතාවය අනුව කටයුතු කරන්න දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා පොරොන්දු වුණා. අනුව අපි චීන මැදිරි සහිත දුම්රියන් දෙකක් පමණක් ධාවනය කරන්න ඉටි කාලයකට එකඟතාවය පළ කරා. ඉතුරු සියලු දුම්රියන් සඳහා චීන මැදිරි වෙනුවට රුමේනියන් සහ බලවේග දුම්රියන් ධාවනය කරන්න දුම්රිය පරිපාලනය එකඟ වුණා. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් වාහන නියාමන බස් රථ ප්‍රවාහන සහ දුම්රිය මැදිරි සහ මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් අප විමසීමක් සිදු කළා. මේ දිනේ යම් ප්‍රශ්නයක් අදවලා තිබුණා චීනෙන් ආනයනය කරන ලද ප්‍රිය මැදිරි වල තිරිංග පද්ධතිය ප්‍රමාණවත් ලෙස වැඩ කරන්නේ නැයි කියලා ඒ සම්බන්ධව අපිට කිව්වේ අය කලිමුත් මේ පිළිබඳව පැමිණිල්ල කරලා තිබුණායි කියලා බලධාරීන්ට මේ තිරිංග ආකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මේ පිළිබඳවත් අපි පරීක්ෂණයක් පවත්වන්න කියලා තියෙනවා. තාවකාලිකව මේ ක්‍රියාමාර්ග නතර කරලා දෝෂය ඒ වගේ තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලලා ඒක නිවැරදි කරන්නයි කියලා පොලිස් දීලා තියෙනවා.
යනු පෙරේදා ගත වෘත්තීය ක්‍රියාමාර්ගයේ වන විට අවසන් කරගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග සමහරට తాවකාලිකව නවතින බවක් තමයි අපිට පෙනෙන්නේ. කාරණාව පිළිබඳ තවත් කෙටි කාලයකින් නැවත වතාවක් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න වෘත්තීය සමිතිය පෙළඹෙන බවක් පෙනී යනවා. පහුගිය කාලය හොඳින් නිරීක්ෂණය කරාට පස්සේ කියන්නේ වට විසඳුම් ලැබීමේ යම් ගැටලු සහගත තත්ත්වයක් ඒ තුළ පෙනෙන නිසා වඩාත් අවධානය යොමු වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි මෞබිම පුවත්පතට අවධානය දීමේදී පෙනෙන තවත් පුවත් වාර්තාවක් තමයි කහහිගේ ජනවාරියෙන් ඉවරයි කියන පුවත. මේ දිනවල පාරිභෝගිකයෝ විදියට බොහෝ දෙනා එක පැත්තකින් සමස්තයක් විදියට ගත්තාම භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම කියන ගැටලුවට මුහුණ පා තියෙද්දී කහහිගේකටත් මුහුණ පාලා තියෙන නිසා මිල ඉහළ ගිහින් තියෙනවා පමණක් නෙවෙයි විවිධ දේ මුසු කරපු කහ මෙරට වෙළඳපළට පැමිණීම නිසා එක පැත්තකින් තවත් පීඩා විඳිනවා. පවතින කහහිගේ ලබන වසරේ ජනවාරි වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් හීන් කෙන්ද මහතා පවසයි. කහ ආනයනය නොකිරීම නිසා මෙම හිඟය ඇති වී තිබෙන නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කහ ආනයනය නොකර රට තුල කහ වගා කිරීම සඳහා වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති බවත් හීන් කෙන්ද මහතා තවදුරටත් ප්‍රකාශ කරනවා. වංචනික ක්‍රම මගින් ලංකාවට කහ කන්ටේනර් පිටින් ගෙන්වපු අවස්ථා පිළිබඳවත් පහුගිය කාලේ වාර්තා වුණා. ඒවට වන දේ පිළිබඳව අපිත් අවධානයෙන් ඉන්නවා. මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව කෙසේ වෙතත් අයථා ක්‍රමවලින් ගෙන්නු කහතොග වෙළඳපළට මුදා හැරීමක් සිදුව නැහැ. කෙසේ වෙතත් මේ වන විට රට තුල වගා කිරීම පිළිබඳව දේශීය ගොවියා දිරිමත් කිරීම පිළිබඳව තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. ජනවාරි වෙනකන් පාරිභෝගිකයෝ විදිහට අපටත් මේ ගැටලුවට මුහුණ පාන්නට වේවි. ඊළඟට අපි තවදුරටත් දකිනවා මෞබිම පුවත්පතේ තියෙනවා එජාප නායක සටනට කුල ප්‍රශ්නයකුත් කරු සටනට ආවොත් රවි දයා නවීන් අර්ජුන තරගයට නෑ කියලයි සඳහන් කරන්නේ. එජාප නායකත්ව අර්බුදය ලේසි පාසු ගැටලුවක් නොවෙයි කියන එකයි පේන්නේ විසඳ ගන්න. නායකත්වයේ කීප දෙනෙක්ව දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි තවමත් ඒ කිසි කෙනෙකුට නායකත්වයේ ලැබෙන පාටකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ නායකතුමා නිශ්චිතව ඉවත් යන දිනයක් පිළිබඳව වාර්තාවක් පළ වෙන්නේත් නැහැ. මේ කාලයේ එතුමා තවදුරටත් නායකත්වයේ රැඳී සිටින බවයි කියවෙන්නේ. නායකයෙක් නිර්මාණය කර ගන්න අතුරු තරුණ නායකත්වයක් ගැන යම් අවස්ථාවක සඳහන් වෙනවා. කරු ජයසූරිය මහතා එක් පැත්තකින් දැඩි ලෙස ඉල්ලා සිටින බවකුත් වෙනවා. පක්ෂයේ අභ්‍යන්තරයේ මේ නායකත්වයේ බලාපොරොත්තුෙන් ඉන්න නායකයෝ කීප දෙනෙකුත් ඉල්ලන්නේ කරු ජයසූරිය මැතිතුමාව. ඒ අතරේ එතුමාට සමගි ජන බලවේගිනුත් යම් ආරාධනා තිබෙනවා. මෙහෙම තත්ත්වයක තමයි එජාප නායකත්වයේ තියෙන මතක අපූරු සිතුවමක් අද දිනමින පත්තරේ තියෙනවා. මේ වරක්ගේ සිතුවමේ සඳහන් වෙන අර්ජුන් රණතුංග කියන්නේ කවුද කියන එක පිළිබඳව අපි හොඳින් දන්නවා. මේ ඔබට කියන්නම් මොනවද ඒ තුල තියෙන්නේ කියන එක. ඔහු 96 ලෝක කුසලානේ දිනාදුණු නායකයා. ඔහු පිටිය මැදට ඇවිත් ඉන්නවා බැට් එකත් අරගෙන කඩොල්ලේ එහා පැත්තේ ඉන්නේ පන්දියවන්නාගේ අන්තිමේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රතු පාට ටයි එකක් දාලා කොළ පාට කමිසයක් ඇදලා නිල් පාට කලිසමුකුත් ඇදලා ඉතින් එතුමා එවන්නේ ලේසි පාස් පන්දුවක් නෙමේ මේකටත් එහෙනම් මූණ දීලා බලමු කියලා එවනවා. කටු බෝලයක් තමයි එවන්නේ අර්ජුන් රණතුංගට. ඒකට කොහොම මුහුණ දෙන්න ලැබෙයිද කියන එකත් අපි බලමු. ඒ කියන්නේ නායකත්වයේ ලේසියෙන් පවරන පාටක් පේන්නේ නැහැ කියන එක තමයි වරක් උනත් කියන්නේ. ඒ සමග මේ අපි අද දිනමින පුවත්පතේ දකිනවා එජාපයේ චෝදිතයන්ට සජිත් පෙළේ ඉඩක් නෑලු කියලා පුවතකුත් වාර්තා වෙලා තියෙනවා. තවදුරටත් ආරාධනා තිබෙන එක්සත් ජාතික පක්ෂය ඉතිරි වෙලා ඉන්න අයට සජිත් පෙළ හා එක්කාසු වන්නට. හැබැයි ඒ අතර චෝදනාවට ලක් වෙලා ඉන්න චෝදිතයන්ට නම් අවස්ථාවක් දෙන්නේ නෑ කියලායි කියන්නේ. ඔය අතර ඒ පුවත්පතේම අපිට දකින්නට ලැබෙන තවත් වාර්තාවක් තමයි මේ නායකත්වයේ පිළිබඳව තව කාරණාවක්. මේක තව වාර්තාවක්. රනිල්ගෙන් පසු එජාප නායකත්වයට කරුණු පත්විය යුතුයි. එක්සත් වෘත්තීය වේදීන්ගේ සංගමේ සභාපති පුටා දක්වමින් අද දිනමින කරන වාර්තාවක් මේක. විවිධ පාර්ශ්වවලින් වැඩි ඉල්ලීමක් තිබෙන්නේ කරු ජයසූරිය මහතාට බව තමයි අපටත් පෙනී යන්නේ මේ නායකත්වයේ පිළිබඳව පළවෙන වාර්තාවත් එක්ක. ඒ සමගම එම පුවත්පතේ මේ කියන්නේ දිනමිනේම අපට දකින්නට ලැබෙනවා සමගි ජන බලවේගයට නායකත්ව මණ්ඩලයක් පත් කරන්න. රවුෆ් හකීම් මැතිතුමා තමයි මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා තමයි මේ කියන්නේ සමගි ජන බලවේගයට නායකත්ව මණ්ඩලයක් පත් කරන්න කියලා. දැන් පහුගිය දිනවල මේ සුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සුළු පක්ෂ සහ නායකත්වය අතර දැඩි කතා බහක් ඇති වුණා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ලැබීම පිළිබඳවත් යම් මතභේදාත්මක තත්ත්වයන්ට පත් වුණු බවත් කියවුණා. කෙසේ වෙතත් තවම සඳහනයක් විදිහට එක පක්ෂයක් විදිහට වුන් කටයුතු කරනවා. එහෙම තියෙද්දි අරුණ පුවත්පත වාර්තාවක් ගෙනෙනවා සති දෙකක් ඇතුළත සජිත්ගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා පුවත් වාර්තාවකුත්
අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සති දෙකක් ඇතුළත සජිත්ගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක්. මේ අතර ඒ පුවත්පතේම ඒ කියන්නේ අරුණ පුවත්පතේම අපට දකින්න ලැබෙන තව වාර්තාවක් තමයි ඡන්දයට කලින් රජය දුන් පොරොන්දු ඉටු කරවීම විපක්ෂයේ වගකීමයි කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා. එම පොරොන්දු ඉටු කරවා ගැනීම සඳහා රජයට බලපෑම් කරන්නට හැම විටම කටයුතු කරනවා කියන එක තමයි තියෙන්නේ. මම දැක්ක අද ඇතුල් පිටු වාර්තාවකත් මව්බිම් පුවත්පතේ දකින්නට ලැබෙනවා. ජනතා ප්‍රශ්නවලට රජයේ අවධානය යොමු කරවා විපක්ෂයේ වගකීම ඉටු කරනවා. මීළඟ රාජ්‍ය පිහිටුවීම අපේ අරමුණක්. එජාපයේ ගැටලු අපට අදාළ නැහැ. එදා අපට නොසිටි විශාල පිරිසක් අපට දැන් එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධ සියලු පාර්ශව අපේ ගමන අනුමත කර තිබෙනවා විපක්ෂ නායක සජිත් මහනුවරදී කියයි කියලායි සඳහන් වෙන්නේ. ඔය අතරේ අරුණ පුවත්පතේ පොලිටික්ස් පිටුවේ මෙන්න මෙහෙම වාර්තාවකුත් දකින්න පුළුවන්. නැගෙනහිර මහා ඇමති සටනට හකීම් එජාපයෙන් කියලා. දැනට හකීම් ඇතිතුමා නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. නමුත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය යටතේ හකීම් ඇතිතුමා නැගෙනහිර මහා ඇමති සටනට පිවිසේවි කියලා එතුමා කැමැත්තෙන් ඒ පිළිබඳව ඉන්නවා කියලා තියෙනවා. අවස්ථාව දෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ නැස් වෙන්න සූදානම් බවත් කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරූ ඇතමුන් මහා ඇමති සටනට පිවිසීම සාමාන්‍යයෙන් සිදු නොවුවක් නෙවෙයි. අපිට ඊට තිබෙන හොඳම උදාහරණයක් තමයි ටර්නින් පොයින්ට් එකක් වෙච්ච අවස්ථාවක් තමයි සුවිශේෂ අවස්ථාවක් තමයි හරින් ප්‍රනාන්දු මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා මහා ඇමති සටනට පිවිසීම කියලා කියන්නේ ඌවේ. ඉතින් මේ ආදී වශයෙන් ගත්තහම හකීම් මැතිතුමාත් ඒ ආකාරයෙන් සූදානමක් තිබෙන බව වාර්තා වෙද්දී කලකිරී සිටින ජොන්ස්ටන් හා සාකච්ඡා කරන්නයි ලක්ෂ්මන් සෙනවිරත්න රනිල්ට කියයි කියලා මේ දේශපාලනයේ කරලියෙන් පසුපස කතාවකුත් තවදුරටත් තිරේ පිටුපස කතාවකුත් පොලිටික්ස් පිටුවේ වාර්තා වෙනවා. නැගෙනහිර මහා ඇමති සටනට සඳහනින් කවුද එන්නේ කියන එකත් වාර්තා කරලා තියෙනවා. කල්තියාම සටනට එන්නේ පිල්ලයානුයි කියලා. ඒ වගේම මහා ඇමති හීනේ බොඳ වුණු දයාගමගේ දිස්ත්‍රික් නායකයා වෙයි කියලා පුවතකුත් මේ කාරණාවකුත් මේ පොලිටික්ස් කියන පිටුව ඇතුලේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය කලින් අපිට හඳුන්වන්න තිබුණේ. එහෙම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතුළු පාර්ශ්ව විකාශ වෙලා ගොඩනගාගත්තු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වැදිලත් මහමැතිවරණයේ පරාජයට පත් වූ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් මේ මහා ඇමති පුටුවට මහා ඇමති සටනට ඉදිරියේදී ඉදිරිපත් කරවීමේ සූදානමක් සහ ඉදිරිපත් වීමේ බලාපොරොත්තු පිළිබඳවත් යම් යම් ඉඟි පළ වෙමින් තිබෙනවා. දිනමින ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය දෙන්නේ. විගණන කොමිසම සුදුවලියෙක් අවුරුදු 5ට කෝටි 232ක් ගිලලා බොරැල්ලේ කාර්යාලයේ නඩත්තුවට මසකට මිලියන 40ක්. යහපාලන ආණ්ඩුවෙන් ස්ථාපිත කළ ජාතික විගණන කොමිසම මෙතෙක් ක්‍රියාත්මක වී නැතත් ඒ නඩත්තු කිරීම සඳහා පසුගිය වසර 5කට ආසන්න කාලය තුල රුපියල් කෝටි 232ක් වියදම් කර ඇතැයි වාර්තා වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ කොමිෂන් සභාපත් කිරීම හොඳ ක්‍රමවේදයක් විදිහට බොහෝ දෙනා පිළිගත්තත් කොමිෂන් සභා ක්‍රියාත්මක වීමේදී ඇති වී තිබෙන ඒවට පත්වෙන පුද්ගලයන්ගේ සහ ඒවා ක්‍රියාත්මක වීමේදී ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයන් සහ විශේෂ තත්ත්වයන් පිළිබඳව තමයි මේ විදිහට අවධානය යොමු කරන්නේ. ඒ නිසාම ඇතමුන් පෙළඹෙනවා මේ කොමිෂන් සභාව වැඩක් නැති දේවල් විදිහට නම් කරන්නටත් කෙසේ වෙතත් මේ පිළිබඳ සාකච්ඡාවෙන් පක්ෂ විපක්ෂ මතවලින් අපට පෙනී යන තත්ත්වය තමයි මෙහි නරක තත්ත්වයන් උදා වෙලා තිබෙන්නේ අයහපත් ප්‍රතිඵල හටගෙන තිබෙන්නේ ක්‍රියාත්මක වීම කියන කාරණාවේදී සිදු වී තිබෙන අඩලුහුඩුකම් එකයි කියන එක. දැන් මෙතනම තියෙනවා අවුරුදු 5ට කෝටි 232ක් මේ රටේ සංවර්ධනය සඳහා ජනතාවගේ සුභසිද්ධිය අභිවෘද්ධිය සඳහා යොදවන්න තිබුණු මහා ධනස්කන්ධයක් මේ විදිහට මේ කොමිසමක් නඩත්තු කරන්න යෙදවීමම මොනතරම් ජාතික අපරාධයක්ද කියන එක අපි අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව වහා අවධානය යොමු කරලා තවදුරටත් පවත්වාගෙන යනවා නම් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම යාන්ත්‍රණයේ සැකසීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඔය අතර දිනමින පත්තරේම තියෙනවා යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ මත්පැන් ගුදමකට මුද්‍රා තබයි කියලා පුවත් වාර්තාවකුත්. යහපාලන රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් මෙරටට ගෙන්වලා දැයි සැක කරන මත්පැන් තොගයක් අඩංගු ගුදමකට රේගු දෙපාර්තමේන්තුව විසින් ඊයේ මුද්‍රා තබා ඇති බව තමයි පොය දවසේ හොඳ පින් අතේ වැඩක් කරලා තියෙනවා. රේගු දෙපාර්තමේන්තුව මේ මද්‍රව්‍ය ගුදමකට මුද්‍රා තැබීම පිළිබඳව එලෙස දිනමින අත වාර්තා කරනවා. ඒක යහපාලන
ප්‍රබල දේශපාලනඥයෝ කීප දෙනෙක්ගේ ගිණුමකට අයත් කියලා තමයි දිනමින නම් ඔන්න වාර්තා කරලා තියෙන්නේ. ඉන්පස්සේ දිනමින පත්තරේ තවදුරටත් තියෙනවා മന്ത്രിවරයෙකුගේ කෑම වේලක වියදමේ හරි තොරතුරු ලබන සතියේ මැති සභයට ඉදිරිපත් කරනවා. කන්න දෙන කෑම වේලේ ගණන් මිනුම් පිළිබඳ ගැටලුවකුත් ආවා. ඒකේ ගුණාත්මක බව පිළිබඳ ගැටලුවකුත් ආවා. හැබැයි රටේ ජනතාව නම් බොහෝ දෙනා දන්නවා විශ්වාස කරන කාරණාව තමයි පාර්ලිමේන්තුවේ රහට හොඳට කෑම ටිකක් කාලා ඇවිත් තමයි මේ අපිපත් කරලා යවන ජනතා නියෝජිතයෝ ඇතැම් වෙලාවට ඇහැක් කරලා බලන්නේ නැති ජනතාව කාලා බීලාද ඉන්නේ කියන එක පිළිබඳවත් මේ වෙලාවේ පවතින වෙළඳපොළ තත්ත්වයන් එක ගත්තාම කාලා ඇඳලා ඉන්නේ කොහොමද කියන එක පිළිබඳ ජනතාවට ලොකු ගැටලු තියෙනකොට කෑම වේල පිළිබඳව ලබන සතියේ මැති සභේට හරියට කියනවලු ගණන් මිනුම් ගැන. එහි ඊළඟට අපි දිනමින පත්තරේ දකිනවා උද්භිද උද්‍යාන සංවර්ධනයට ලක්ෂ 720ක් යෙදවීම සඳහා පියවර ගැනීම පිළිබඳව මුදල් වෙන් කිරීමට රාජ්‍යය තීරණය කර ඇති බව දිනමින වාර්තා කරන උද්භිද උද්‍යාන සංවර්ධනය කිරීම සඳහා සුළු වැරදි කළ 444ක් නිදහස ලැබීම පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා. පොදු නිදහස ජනාධිපති පොදු නිදහස හිමි කර ගනිමින් තමයි මේ 444 නිදහස ලබන්නේ. සුළු වැරදි වලට සම්බන්ධ දිනමින පත්තරේ එහෙම කියනකොට අරුණ පුවත්පතේ තද වාර්තාවක් තියෙනවා. සුළු වැරදි කළ 8000කගේ නිදහස ළඟම එන බව. දැන් පහුගියදා බන්ධනාගාර පාලන සහ පුනරුත්ථාපන අංශ අධිකාරිවරයා එක්ක අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී චන්දනේක නායක මහතා ප්‍රකාශ කළ කාරණාවක් බවට පත් වුණා. ධාරිතාව දරා ගන්න බැරි ප්‍රමාණයක් ඉන්නවා. 10000 ගණනකට පහසුකම් තියෙන බන්ධනාගාර තුල 30000කට ආසන්න පිරිසක් රැඳවියන් සිටිනවා. ඒ තාම බරපතල ගැටලුවක් කෙනෙක්. ඒ නිසා මේ විදිහට මේ සුළු වැරදි වලට සම්බන්ධ අයව නිදහස් කරන්නට පුළුවන් මට්ටමේ අයව නිදහස් කිරීම සඳහා රජයේ අවධානය යොමු වෙලා තිනවා. යතරේ රටින් පැන්න පාතාලියෝ 14කට රතුවරින් තුනිකුත් කිරීම පිළිබඳව වාර්තාවකුත් අද මෞබිම පුවත්පතේ තිබෙනවා. අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ෆෙටෝ ත්‍රස්තයන් 16ක් තවමත් මෙරටින් ගිහින් නැහැ. යහපාලන සමයේ 158ක් ඇවිත් කියලා වාර්තා කරනවා. යහපාලනයේ සමයේ සිද්ධ වෙච්ච අඩුපාඩු ගැටලු කීපයක් මාද දිනමින වාර්තා කොට තිබෙන ආකාරයක් තමයි පේන්නේ. ජනපති කොමිසම හමුවේ අනාවරණ වේ කියලායි සඳහන් කරන්නේ. තුර්කියේ ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයට අයත් මෙරටට පැමිණි සංචාරකයන් 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් මේ වන විටත් රටින් පිට වෙලා නැහැලු. මේ අය රට තුල ඉඳමින් මොනවද කරන්න කියන එක පිළිබඳව අවධානය යොමු කිරීම අතිශය වැදගත්. අප විශ්වාස කරනවා මේ රට බුද්ධාංශ මේ වන විට ඒ සඳහා ක්‍රියාත්මකව ඇති කියලා. ඒ සමග අපි අවධානය දෙමු අරුණ පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා වෙතත්. අරුණේ සඳහන් වෙනවා ප්‍රවාහන අධිකාරිය නිලධාරීන්ට උතුරුමැද බස් හිමියෝ වසරකට කෝටි 5ක් කප්පම් ගෙවති. චණ්ඩිපාඩ් බස්සනවා අධිකාරියේ සභාපති. උතුරුමැද විතරක් නෙමෙයි බොහෝ පළාත්වල මේ තත්ත්වය තිබෙන බව තමයි අන්තර් පළාත් බස් සේවා පවත්වන බස් හිමියන් විශේෂයෙන් සංගම් චෝදනා කරන්නේ Tamanට කප්පම් ගෙවන්න සිද්ධ වෙලා තිනවා කියලා මේ දහවන කටයුතු වලදී එය නවතා දමන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා උතුරුමැද අධිකාරියේ සභාපතිවරයා නම් ප්‍රකාශ කරලා තියෙනවා. බැන්නට කමක් නැහැ බාගෙත් පොළොවේ ගහනවා. කවුද මේ කියන්නේ? මහින්ද අමරවීර මැතිතුමා තමයි මේ කියන්නේ. මත්ද්‍රව්‍ය මත්පැන් කාලේ බෝතල් සහ ඒ වගේම බීර කෑන් සමාජයට ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙන. එක පැත්තකින් සමාජීය ප්‍රශ්න ඇති කරද්දී පරිසරයට බරපතල ගැටලුවක් දැන් නැති කරලා තිබෙනවා. තැන තැන මේවා බැහැර කිරීමත් එක්ක ඉතින් ඒ නිසා මේ සඳහා පියවර ගන්න අතරේ ඒ ප්‍රමාණවත් නොවුණුතින් බාගේ බෝතල් පිළිබඳවත් කටයුතු කරනවා කියලා කියන්නේ. හැබැයි මේ තුල ඇතිවන අනිකුත් ප්‍රශ්න ගැටලු පිළිබඳවත් මම හිතන්නේ අවධානය යොමු කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඔයතර තියෙනවා ඉන්න ගමේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට යන්න වෙයි කියලා පුවතකුත් Tamanගේ බල ප්‍රදේශයේ තුලම රාජකාරී යෙදලා ඉන්න පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වල පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගෙන ඒ අයව වෙනත් ප්‍රදේශ වෙත මාරු කිරීමට ගන්න පියවර පිළිබඳව මෙලෙස වාර්තා කරන්නේ. දුම්බර බන්ධනාගාර නියාමකවරියන්ට කාන්තා රැඳවුවන්ගෙන් මරණ තර්ජන ප්‍රවණතාවයක් විදිහට පහුගිය කාලේ ඉඳලම දකින්න ලැබෙනවා. විශේෂයෙන් මද්ද්‍රව්‍ය සම්බන්ධව වැරදි වලට කාන්තාව සෑහෙන ප්‍රමාණයක් හසු වෙනවා. ඒ තුල මවකට බිරිඳකට සහෝදරියකට තිබෙන ගරුත්වයත් යම් ආකාරයකින් අඩු වී යන තත්ත්වයක් තමයි අපට පේනෙන්න තිබෙන්නේ. මේවට මේ කාන්තාවන් හවුල් වීමත් එක්ක කෙසේ හෝ වේවා මේ බන්ධනාගාර රැඳවියන් පිරිසක් නියාමකවරයන්ට එල්ල කරන මරණ තර්ජන පිළිබඳවත් වාර්තා වෙනවා. මද්ද්‍රව්‍ය වැරදි විතරක් නෙමෙයි මේ පාතාල වැඩවලටත් කාන්තාවන්ගේ සම්බන්ධකම් පිළිබඳව තමයි මෙලෙස තොරතුරු වාර්තා කරන්න වෙන්නේ. විදේශ කාර්යාංශයේ ගැහිලි එළියට ඇමතිට පැමිණිලි ගලයි කියලත් වාර්තා වෙනවා. පසුගිය කාලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන්ගේ අනුග්‍රහ ඇතිව සිදු බව කියන අක්‍රමිකතා සහ දූෂණ රැසක් පිළිබඳව කම්කරු ඇමතිවරයා වෙත පැමිණිලි ලැබී ඇති බව තමයි කියවෙන්නේ.
ඒ අතරේ තවත් පුවත් වාර්තාවක් මේ අරුණ පත්තරේම සංස්කෘතික අරමුදලින් පුරාවිද්‍යාවට කෙනෙහිලි. මේ පුරාවිද්‍යාව පිළිබඳව පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම පිළිබඳව අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ ගැටලු ගැන මිට කලිනුත් තොරතුරු වාර්තා වුණා. දැන් පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ටිකක් අවධානයට ලක් වෙලා තිබෙනවා කුරුණෑගල ඇති වුණු සිද්ධියත් එක්ක. එහි පමණක් නෙවෙයි මුළු රටේම බොහෝ ස්ථානවල ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන රටක් විදිහට අපේ රටේ පුරාවිද්‍යා ස්මාරක ස්ථාන තිබෙනවා. ඒ වගේම කැණීම් කටයුතු කරමින් පවතින ඇතැම් ස්ථානවල නටබුන් පොළොවේ තියෙනවා. ඉතින් මේවා රැක ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන බලාපොරොත්තුවෙන් ඒට අවධානය යොමු කිරීම සඳහා තමයි මේ පුවත් වාර්තාව සම්පාදනය වෙන්නේ. ඔය අතරේ අපි අවධානය යොමු කරනවා මේ අරුණ පත්තරේම තියෙන තවත් සුවිශේෂී වාර්තාවක් වෙත. සෞදි රජුගෙන් රාජකීයයන්ට දඬුවම්. සෞදි රජතුමාම තීරණයකට ඇවිල්ලා තියෙනවා රජපෞලේ අයම වංචා දූෂණ වලට සම්බන්ධයි කියලා තොරතුරු හෙළිවීම නිසා වහාම ඒ තනතුරු වලින් ඒ අය නිරපා දමන්නට. ඉතින් මේවා ඇතැම් රටවලටත් ආදර්ශයට ගන්න පුළුවන් ක්‍රියා කියලා අපි සඳහන් කරන්න ඕනේ. වංචා දූෂණ වලට යම් සපෞල් වල අය සම්බන්ධ වෙනවා නම් මේ අය පිළිබඳව නොපසු බටව තීරණ ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා ආදර්ශය සෞදි වැනි රටක නායකයෙකු දෙනවා නම් මං හිතන්නේ ඒක කාටත් හොඳ ආදර්ශයක් වේවි. සෞදි රජුකින් රාජකීයයන්ට දඩුවම් කියලා තමයි සඳහන් වෙන්නේ. ඔය අතරේ දිනමින පුවත්පතේ වාර්තාවක් තිබෙනවා 20 වැනි සංශෝධනයේ නීතිපතිට යවයි. මේක අපි කලිනුත් ආරම්භයේදී තුපුටා ගත්තා. 19 කරුණු දෙකක් කර සියල්ල සංශෝධනයට නියමිතයි කියලා තමයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා උපුටා දක්වමින් අද දිනමින වාර්තා කරන්නේ. මේට මම එකාසු කිරීමක් කරන්න කැමති මෙතෙක් උපුටා නොගත් වාර්තාවක් දිවයින පුවත්පතෙන් නව ව්‍යවස්ථාවක් සැකසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණ සහාය දෙනවා කියලා මහලේකම් දයසිරි ජයසේකර මහතා කරන ප්‍රකාශයක් අද වාර්තාවේ අපි කලින් ඉදිරිපත් කළේ නෑ ඔබට මේ පිළිබඳ පුවත් වාර්තාව තුළ වැඩි දුර තොරතුරු ඇතුළත් වන නිසා අපි දැන් ඒ වාර්තාවත් නරඹමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව මේ වන විට යළිත් කතාබහක් ඇතිව තිබෙනවා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1978 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කර ඇති අතර එය තවත් වතාවක් සංශෝධනය කළ යුතු බවයි බොහෝ දිනාගේ මතය වී ඇත්තේ. ඒ අනුව ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. අදාළ කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා එවා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ඊයේ දින ප්‍රකාශ කළා. අපිට විස්තර සහිතව ඒක සාකච්ඡා කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලය ඒ කෙටුම්පත අනුමත කරායින් පස්සේ ඒ 19 වන සංශෝධනයේ සමහර වගන්තියේ සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වෙන පුළුවන්. ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන් සංශෝධන කිරීම තමයි 20 වන සංශෝධනයෙන් මූලික වශයෙන් බලාපොරොත්තු. මේ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාද ප්‍රකාශ කර සිටියේ 20 වන සංශෝධනය ගැන ඒමේ ප්‍රධාන අරමුණ 19 වැනි සංශෝධනය තුළ තිබෙන අඩුපාඩු අවම කර ගැනීම බවයි. මේ වෙලාවේදී අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ 19 වන ව්‍යවස්ථාවේ ඇතුළත අපිට ගැට රාශියක් ගහලා තියෙනවා මේ ව්‍යවස්ථාවේ. අපිට වැඩ කරන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉවත් කිරීම සඳහායි 20 වන සංශෝධනය තමයි අපි බෙන් සාකච්ඡා කරගෙන යන්නේ. නව ව්‍යවස්ථාවක් ගේනවයි කියන කරුණ විතරයි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙන්නේ. ව්‍යුහය කෙසේ විය යුතුද පිළිබඳව සාකච්ඡා කරලා නැහැ. රටට වැඩ කිරීම පහසු කරවීම සඳහා 19 වෙනි සංශෝධනයෙන් 20 වෙනි සංශෝධනයට ඒව පිළිබඳව රජය පාර්ශවයෙන් එලෙස අවධානය යොමු වෙද්දී රජයක තවත් ප්‍රමුඛ කාර්යයක් බවට පත්වෙන රටේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම පිළිබඳව අවධානය යොමු කරන්න වෙන පුවතකින් අපි අවසන් කරමු. අද ලංකාදීප පුවත්පතේ තියෙනවා බිත්තර මිල රුපියල් 23 සිට 28ට නගී කියලා. මිල නැගලා තියෙන බිත්තරවල පමණක් නෙවෙයි තවත් බොහෝ දේවල මිල ඉහළ ගොසින් තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධන ගැන හිතනවා වගේම රට ස්ථාවරව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා වගේම එය බොහොම ප්‍රශංසනීය කාර්යයක් ලෙස රටේ ජනතාව දකිනවා බොහෝ දෙනා. හැබැයි ඒ අතරේ ජනතාව ගැන හිතනවා නම් බඩු මිල පහත හෙලන්නට අවශ්‍ය සහන ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒ රජයේ ප්‍රසාදය තවත් ඉහළ යන කාරණාවක් සහ පැසබවින්ම රජයේ අවධානය යොමු යුතු කාරණාවක් කියන එකත් අවධාරණය කරමින් අපි අද සමුගන්නවා යාලිත් හෙට හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. ඔබට සුබ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.